දයාවර මිතුරු මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේගේ ශුද්ධ වූ වචනය ඉගෙන ගන්නට අපි නැවත වාරයක් එකතු වෙලා තිබෙනවා. පළමුව ඔබට ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේ ඔබ තුල තබා තිබෙනා වූ ජීවිතය ගැන. පසුගිය සති කීපය පුරාම පුදුමාකාර ජීවිතයකින් විශේෂයෙන් මම නොදන්නා වූ අය පවා මේ ශුද්ධ වූ සත්‍යතාවය සොයමින් ඒ අය තුළ උන්වහන්සේ ඇති කර තිබෙනා වූ පිබිදීම උද්‍යෝගය ශුද්ධ වූ අනාගත වාක්‍ය ඉගෙන ගන්නට ඔවුන් තුළ තබා තිබෙනා උනන්දුව ගැන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේ පුදුමාකාර තරම් උන්වහන්සේ මේ ශුද්ධ වූ සත්‍යතාවය උන්වහන්සේ කෙසේ හෝ උන්වහන්සේගේ පැමිණීමට පෙර ඔබට දැනගන්නට සලස්වනවා. ඒක ඔබ පිළිගන්නේ එක නොපිළිගන්නේ එක ඔබගේ තීරණය. ඔබගේ අතේ තිබෙන දෙයක්. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ පැමිණීමේදී ඔබටත් මටත් උත්තර දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා උන්වහන්සේ මේ ශුද්ධ සත්‍යතාවයේ පුදුමාකාර ලෙස මිනිස්යන් අතර විශේෂයෙන් සිංහල භාෂාවෙන් මේ ශුද්ධ වූ සත්‍යතාවය ගෙනෙමින් පවතිනවා. මම පුළුවන් තරම් උත්සාහ කරනවා මගේ දේශනය විනාඩි 40කට 45කට සීමා කරන්නට. මොකද මට විශේෂයෙන් ගොඩාක් අය දැනුවත් කළා ලංකාවේ තිබෙනා වූ ඒ data නැත්නම් දත්ත පිළිබඳව තියෙන ගැටලුව නිසා පුළුවන් නම් විනාඩි 45ක් ඇතුළත දේශනය දෙන්න. මොකද ඒ තියෙන අන්තර්ජාල පහසුකම් වල අඩුපාඩු නිසා කියලා මම උත්සාහ කරනවා උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව මේ ඔබට දෙන්න තිබෙනා මේ ශුද්ධ වූ පණිවිඩය උන්වහන්සේ වෙතින් ලබන්නා වූ දිනපතා යටත් කිරීම තුළින් මම මාව උන්වහන්සේ වෙතට යටත් කරමින් මගේ දුර්වලකම් කියා දෙමින් උන්වහන්සේගේ ශුද්ධ සත්‍යතාවයේ සොයන අතර ඒවා වැඩිදුර අධ්‍යයනය කරන අතර උන්වහන්සේ දෙන දේ ඔබ ඉදිරියේ තබන්නට මම පුළුවන් තරම් උත්සාහ කරනවා. ඊටමත් විනාඩි 45ක් ඇතුළත සියල්ල පැමිණෙන්නේ ඉහළින්. ඒ නිසා අපි උන්වහන්සේට අපේ ජීවිත බාර කරමු. අපි ඉක්මනින් අපේ දේශනයට යමු. හසත් පුලවත් මා පාලනය කරන්නා ආදරමෙන් කරදේ පියාණනි සබදවසේ ස්වාමියාණනි වහන්සේට සිතුවන්ත වෙනවා. මේ ශුද්ධ වූ එල්තරව් කිරීම අපේ ගලම් කරතරන් වහන්සේගේ ශුද්ධ වූ එල්තරව් කිරීම වහන්සේගේ පැමිණීමට පෙර ලෝකයට දී තිබෙන අවසාන කැඳවීම අවසාන අනුතුරු ඇඟම එල්තරව් 14 වෙනි පරිච්ඡේදයේ සදාන් කරන්නා මේ දේවදූතයන් තුන්දෙනා විසින් තුලින් කෙරෙන්නා මේ මහත් වූ පණිවිඩය අද ඊටමත් බලවත් ලෙස ඔබ වහන්සේගේ දරුවන් වෙතට ගෙන යන බැවින් ඔබ වහන්සේට ස්තුති පියාණනි. මිනිස්සු අද පුදුමාකාර විපාසකින් යුක්තව ඔබ වහන්සේගේ ශුද්ධ සත්‍යතාවයේ සොයන බැවින් ඔබ වහන්සේට ස්තුති. මේ සියලු ශුද්ධ ආලෝකයේ මේ සියලු සුද්ධ සත්‍යතාවය අනුන්ගේ සිත්වල පැලවෙන්ට සලස්වලා පියාණනි ඔබ වහන්සේගේ පැමිණීමට වුණ සූදානම් කරන පිණිස ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ උන්ගේ සිත්වලට කතා කරන්නටි කියලා අනිල්වා සිතක් ඇතුව මේ ශුද්ධ සත්‍යතාවයන් තේරුම් අරගෙන ආලෝකයේ දරුවන් වෙන්නට අඳුරෙන් ඈත් වෙන්නට උන් තුල මේ මහත් වූ ආශාව කැමැත්ත ඇති කරන්නට කියලා එළමින් දැන් ඔබ වහන්සේගේ බලවත් හස්තයට බාර වෙනවා කැප වෙනවා අපි පියන්නේ මානව ඔබ වහන්සේ මට දෙනදී මනුෂ්‍යයන් වෙතට තබන්නට සුද්ධාත්ම බලෙන් මාවත් අසන්නව නරමන්නව සිල් දනාවක් පූර්ණවත් කරන්නට කියලා එළමින් ඔබ වහන්සේගේ බලවත් හස්තයට මෙහෙම තියදී අප සිල් දනාවක් ජීවිත බාර කරන්න කැප කරන්න යේසුස් වහන්සේගේ අතිශය උතුම් වූ ප්‍රේමණිය වූ නාම දසාමය ආමෙන්. තාවර සහෝදර සහෝදරිය ඔබ දන්නවා අපි සති 17ක් තිස්සේ අපි විශේෂයෙන් එල්දරව් 14 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන්නා වූ උන්වහන්සේ ලෝකේ මේ අවසාන කාලේ ජීවත් වෙන උන්වහන්සේගේ පැමිණීම පෙර ජීවත් වෙන්නා ඔබටත් මට දී තිබෙන අවසාන පණිවිඩය අවසාන අනුතුරු ඇඟවීම දේවදූතයන් තුන්දෙනෙකුගේ මාර්ගයෙන් දී තිබෙනවා. ඒ දී තිබෙන්නේ දේව සේවකයන්ට, දේව දාසයන්ට, දේව කැතිවරුන්ට මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන මේ දේවදූත පණිවිඩ මුළු ලෝකයට සියලු ජාතීන්ට සියලු ගෝත්‍රයන්ට එල්දරව් 18 සමාන එල්දරව් 14 වෙනි පරිච්ඡේදයේ 7 සහ 8 ඒ වගේ ඒ ආකාරයෙන් තමයි සියලු ජාතීන්ට සියලු ගෝත්‍රයන්ට භාෂාවන්ට සෙනගට ප්‍රකාශ කරන පිණිස මේක තමයි සදාකාලික සුභාරංචිය. මේ දේවදූත තුන්දෙනාගේ පණිවිඩය. මොකද මේ තුල තමයි සුභාරංචිය තියෙන්නේ. මේ තුල තමයි ගැලවීම තියෙන්නේ. මේ තුල තමයි අන්ධකාරය සහ ආලෝකය අතර වෙනස තිබෙන්නේ. ඒ නිසා මේ සියල්ල දේශනා 17ක් තුලින් ඔබට ගෙනල්ලා තිබෙනවා.
මේ සියල්ල ගැන මම නැවත වාරයක් මම මේ දේවල් මොකද ඒකටත් විනාඩි 15ක් යන විනාඩි 10ක් 15ක් යනවා සාරාංශ කරන්න කියොත්. ඒ නිසා ඔබගෙන් මම කාරුණිකව ඉල්ලනවා ඔබ පළමු වතාවට මේ දේශනයට අහුම්කම් දෙන කෙනෙක් නම් ඔබගෙන් මම කාරුණිකව ආදරයෙන් ඉල්ලනවා මගේ වෙබ් පිටුව තිබෙනවා මම ඔබ ඉදිරියේ තබන්නම්. මේ මගේ වෙබ් පිටුව ඔබට පුළුවන් සිංහල www.singalagospelministry.org www.singalagospelministry.org කියන වෙබ්සයිට් එකට ගිහලා ඔබට පේනවා දේශනයන් කියන ටැබ් එක ඔබට පුළුවන් මේ මෙනු අයිටම් එක ක්ලික් කරලා ඊළඟට එල්දරව් පොත කියනවා ඒ මෙනු අයිටම් එක ක්ලික් කරොත් ඔබට හොයා ගන්න පුළුවන් එල්දරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ සිට 22 වෙනි පරිච්ඡේදය දක්වා ඊට පස්සේ ඔබට යටින් හොයා ගන්නට පුළුවන් එල්දරව් 17 වෙනි පරිච්ඡේදයට අදාළ කර තිබෙනා සියලුම දේශනයන් මම හිතන්නේ මම දැනට 16 වෙනි දේශනය දක්වාම අප්ලෝඩ් කරලා තිබෙනවා 16 වෙනි දේශනය දක්වා අප්ලෝඩ් කරලා තිබෙනවා. ඒ නිසා ඔබට පුළුවන් මේ මගේ වෙබ් පිටුවට ගිහිල්ලා ඔබට ඒ පිළිබඳව සොයා දරගන්න. ඒ සියල්ල පිළිවෙලට ලස්සනට දාලා තිබෙනවා. මේ ඔබගේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා ඔබට සොයා ගන්නට හැකියාවක් තියෙනවා. ඊට අමතරව YouTube channel එකට ඔබට ගියොත් singalagospelministry.org සමාවෙන්න Sinhala Gospel Ministry කියනවා. ඒ YouTube channel එකට ගියොත් ඔබට පුළුවන් subscribe කරන්න, follow කරන්න. එතකොට මම යොමු කරන්නා වූ සියලු දේශනයන් උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව යොමු කරන්නා වූ සියලු දේශනයන් ඔබට ඔබගේ ෆෝන් එකට notifications එනවා. එතකොට ඔබට පුළුවන් මේ දේශනයන් වලට සවන් දෙන්නට. පහුගිය සියලු දේශනයන් YouTube channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඊට අමතරව අපේ සිංහල Gospel Ministry Facebook පිටුව තිබෙනවා. ඔබට පුළුවන් ඔබ search කරොත් ඔබට සොයා ගන්නට හැකියාවක් තිබෙනවා සිංහල Gospel Ministry. ඔබට පුළුවන් follow කරන්න. ඒතකොට මේ සියලුම දේශනයන් live වැඩසටහන් අපි ගෙනෙනවා ඉරිදා සහ ඉරිදා online Bible පන්තිය. ඊට අමතරව ඒ සෙනසුරාදා දවසේ නමස්කාරමය මේ සියල්ල ඔබට සජීවීව දැක ගන්න හැකියාවක් තිබෙන නිසා ඔබට පුළුවන් මේ සියලුම පහුගිය දේශන සියල්ල මේ ස්ථාන තුනෙන් සොයා දැනගන්න. ඒ නිසා මම ඒ ගැන මම කර තිබෙනා වූ දේශන ගැන කතා කරන්න යන්නේ අද දවසේදී විශේෂයෙන් අපි ඉන්නේ තුන්වන දේදූතයාගේ පණිවිඩයේ අවසාන කොටසේ. ඒකේ කතා කරන්නේ සුද්ධ ලියවිල කියන්නේ උන්වහන්සේගේ ආඥා පවත්වන විශේෂයෙන් සුද්ධවන්තයන්ගේ ඉවසීම ගැන අපි ගිය පාඩම තුලින් ඉගෙන ගත්තා. ගිය පාඩම තුලින් සුද්ධවන්තයන් කවුද? ඒ අයට ඉවසීම ඇත්තේ කියලා කියනවා. ඒ කාරණා අපි ඉගෙන ගත්තා ගිය දේශනය තුලින්. අපි අද දවසේදී දේශනය තුලින් ඉගෙන ගන්නට යනවා මේ සුද්ධවන්තයන් ගැන කතා කරනකොට එතන කියනවා උන්වහන්සේගේ ආඥා පවත්වන්නා උන්වහන්සේගේ ඇදහිල්ල ආරක්ෂා කරන්නා වූ සුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේ කියලා හඳුනන බලන්න මේ සෑම වචනයක්ම සුද්ධ ලියවිල්ල තුලින් අපි පැහැදිලි කරගන්නවා. මොකද දේව වචනේ උන්වහන්සේගේ වචනේ තුල මහා ගැඹුරු අර්ථයන් ඇතුළත් වෙලා තිබෙනවා, හැංගිලා තිබෙනවා. ඒවා අපි සුද්ධ ලියවිල්ලෙන් සොයන්ට සුද්ධ ලියවිල්ල නිධානයක්. ඒ නිසා අපි සුද්ධවන්තයන්ගේ ඉවසීම ගැන අපි ගිය පාඩමෙන් ඉගෙන ගත්තා, ගිය දේශනෙන් ඉගෙන ගත්තා. අපි අද දවසේදී උන්වහන්සේගේ ආඥා ගැන ඉගෙන ගන්න යනවා. මොනවද මේ ආඥා? මොකද මේ ආඥා කියන වචනයටත් අද බහුතර ක්‍රිස්තියානිය තුළ අමුතු අර්ථකථන දීලා තියෙනවා. ඒ නිසා මේ කාරණා සුද්ධ ලියවිල්ල තුළින්ම අපි තේරුම් ගන්නට ඕන මොනවද මේ ඉතිරි සෙනග, ගැලවෙන්නා වූ සෙනග, නගරයේ ඇතුලේ ඉන්ටයන්නා වූ සෙනග. එතන පැහැදිලිව කතා කරනවා නගරය ඇතුලේ ඉන්ටයන්නේ උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුව, උන්වහන්සේගේ ආඥාවන් පවත්වමින් ජීවත් වෙන්නා වූ සෙනග කියන කාරණේ. ගැලවෙන්න ඕන නිසා ආඥා පැවැත්වීම නෙවෙයි. උන්වහන්සේට දක්වන්නා වූ ප්‍රේමයේ කීකරුකම නිසා ආඥාවන්ට කීකරුව ජීවත් වීමයි උන්වහන්සේගේ දරුවෝ කරන්නේ. මේක තමයි අද බෞද්ධ ක්‍රිස්තියානිය පටලවගෙන ඉන්නේ. ඒ අය හිතන්නේ ආඥා පවත්වලා ගලවන්න පුළුවන් නෑ. ආඥා පවත්වලා ගලවෙන්න බෑ. එහෙනම් ක්‍රිස්තුස් වහන්සේ නිකරුණේ මලසේක. ඒකයි අපිට කියන්න වෙන්නේ. උන්වහන්සේ කරනකොට කියන ඔබත් මමත් ධර්මිෂ්ඨ වෙන්නේ. ධර්මිෂ්ඨකම ක්‍රිස්තුස් වහන්සේ පැලඳගත්තා ඔබත් මමත් උන්වහන්සේගෙන් ඒ ධර්මිෂ්ඨකම ලැබුවා ඔබත් මමත් නොමිලේ ලැබුවා. ධර්මිෂ්ඨකම ලැබුවා ඔබත් මමත් නැවත ඔබට පරණ ජීවිතයට පාපිෂ්ඨ ජීවිතයට හැරෙන්න බෑ. මොකද ඔබට උන්වහන්සේ දෙනවා අර ලස්සන්ට උන්වහන්සේ තීතස් පොතේ සමායන පෞෂුද්ධ පෞල්තුමා තීතස් පොතේ පැහැදිලිව ලස්සනට ලියලා තිබෙනවා. ඔබ උන්වහන්සේ පැලඳගත්තා ආයි පහුගිය ජීවිතයට යන්න බෑ. ඔබ දේව ආඥාවන්ට අනුව අනුග්‍රහය ඔබට උගන්වනවා දේවල්. ඒ අනුග්‍රහය ඔබට උගන්වන දේ තුළ ඔබ ජීවත් වෙන්න ඕන. ඒ නිසා මේක අද බෞද්ධ ක්‍රිස්තියානිය පටලවගෙන ඉන්නේ. ඒ නිසා අපි මේ පැටලෙවිල්ල
අපි ලියා ගන්න ඕන. පැහැදිලිව උන්වහන්සේ එල්දරව් පොතේ කතා කරනවා මේ ශුද්ධවන්ත සෙනඟ ගැලවෙන්නා වූ ශුද්ධවන්ත සෙනඟ තුල තිබෙන්නා වූ කාරණා ප්‍රධාන කාරණා දෙකක් තමයි උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුව ජීවත් වීම සහ උන්වහන්සේගේ අධිහිල්ල ආරක්ෂා කිරීම. අපි ඒක ලබන සතියේදී ඉගෙන ගන්නට යනවා. ඒ කාරණේ අපි අද දවසේදී මේ කාරණේට අපි අවධානය යොමු කරමු. අපිට පේනවා ඇති එල්දරව් පොතේ පැහැදිලිව අවස්ථා තුනක මේ දේව ආඥා ගැන දෙවියන් වහන්සේගේ ආඥා ගැන කතා කරනවා. එල්දරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ, එල්දරව් 14 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ, එල්දරව් 22 14 වෙනි පදේ, මේ එල්දරව් 22 13 වෙනි පදේ සිංහල බයිබලයේ හරියට තේරුම දීලා නැහැ. ඒ නිසා මම ඉංග්‍රීසි බයිබලයෙන් ඔබට මේකේ තේරුම මේ බයිබලයේ බයිබල් පාඩය ඔබට දීලා තියෙනවා. මම ඔබට කිව්වනේ නගරය ඇතුලේ ඉන්න යන්නේ කවුද? නගරයේ පිටතින් ඉන්න යන්නේ කවුද? උන්වහන්සේගේ මේ මහත් වූ ශුද්ධ වූ ඒ යෙරුසලම විශේෂයෙන් අවසාන විනිශ්චය ගැන අපි කතා කරා. ඒ අවසාන විනිශ්චයේදී කවුද නගරේ ඇතුලෙන් යන්නේ? නැත්තම් ඒ ශුද්ධ නුවර ඇතුලෙන් යන්නේ කවුද? ජීවන වෘක්ෂයෙන් කන්ට යන්නේ කවුද? දොරටු වලින් ඇතුලෙන් යන්නේ කවුද? මේ නගරේට කියන කාරණේ අපිට එල්දරව් 22 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරන නිසා ඒක මම ඉංග්‍රීසි බයිබලයේ දීලා තියෙන්නේ මොකද සිංහල බයිබලයේ ඒදී සඳහන් නොවන නිසා. අපි දන්නවා පරිවර්තන කිරීමේදී භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කිරීමේදී මෙවැනි දේවල් සිද්ධ වෙන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඔබට ඒ විදිහටම අපට ඉංග්‍රීසි බයිබලයෙන් දී තිබෙනවා. දැන් ඔබට පේනවා ඇති එල්දරව් පොතේ තැන් තුනක දේව ආඥා ගැන කතා කරනවා. පළවෙනි ස්ථානයේ තමයි එල්දරව් 12 වෙනි පරිච්ඡේදය 14 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ මම ඔබට දැන් කිව්වේ. එතන පැහැදිලිව කතා කරනවා මේ දෙවියන් වහන්සේගේ ආඥාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරේ අධිහිල්ලත ආරක්ෂා කරනවා ශුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේ. මේ යේසුස් වහන්සේ කරේ අධිහිල්ල කාරණේ අපි ලබන ආදේශනය තුලින් ඉගෙන ගන්නවා. එතකොට පේනවා පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවට හම් වෙනවා එල්දරව් 22 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයක මම ඉංග්‍රීසියෙන් ඔබට පේනවා ඇති ලියලා තිබෙන ආකාරයේ blessed are they that do his commandments. එහෙමයි සඳහන් කරන්නේ. නමුත් සිංහල බයිබලයේ තියෙන්නේ ජීවන වෘක්ෂයට පැමිණෙන්නට අයිතිවාසිකම් ලැබෙන පිණිසත් දොරටු වලින් නුවරට ඇතුල් වෙන්න පුළුවන් පිණිසත් Tamanගේ සල්සෝදා ගන්නා වූ තැනැත්තේ භාග්‍යවන්තයෝ. ඒ කියන්නේ නගරයට ඇතුල් වෙන්න යන්නේ. ඉංග්‍රීසි බයිබලයේ සඳහන් කරන්නේ blessed are they that do his commandments. ඒ අය තමයි ආශිර්වාද ලබන්න යන්නේ මොනවටද? That they may have right to the tree of life. එතකොට ඒ ජීවන වෘක්ෂයෙන් කන්ට වරම් ලැබෙන්නේ, ඒ වරප්‍රසාදය ලැබෙන්නේ ආඥාවන්ට කීකරුව ජීවත් වෙන්නා වූ උන්වහන්සේගේ සෙනඟට. මේ පණිවිඩ හරි ඍජුයි. අපිට වක්‍රවයන්ට අවශ්‍යතාවයක් නැහැ. අපිට අඳුරේ අතපත ගන්නට අවශ්‍යතාවයක් නැහැ. අපිට දේ වචනේ පසුදෝ පාවුතුමා කියන ඔබටත් මනත් ආත්මික ලදරුව හැටියට ජීවත් වෙන්න බෑ. අපි මේ ශුද්ධෝ කැඹුරු ඉගැන්වීම් ශුද්ධ ලිවිල්ල මේ ශුද්ධ සත්‍යතාවය අපි දැනගෙනගෙන ඒ අනුව ජීවත් වෙන අය බවට පත් වෙන්න ඕන. ඒ නිසා දැනුම අත්‍යවශ්‍යයි. දැනගන්ම නොමැතිකමින් මනුෂ්‍යයන් විනාශ වෙන්න විනාශ වෙන බව උන්වහන්සේ පරණ ගිවිසුමේ අනුතුරු අංගවල තිබෙනවා. ඒ වගේම අලුත් ගිවිසුමේ උන්වහන්සේ පැහැදිලිව කියනවා මතේ 24 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව දෙන පළවෙනි අනුතුරු අංගෙම තමයි කිසිවෙක් මුලා නොවන ලෙස බලාගන්නේලයි ක්‍රිස්තුවරවද වැහි වැහලා. එතකොට අනාවැකි පවසන අය අනාගත වක්තෘවරු අද වැහි වැහලා. එතකොට මේ අය ඇවිල්ලා මොනවද කරන්නේ අද? මීට අවුරුදු 10කට 15කට තිබුණා තවත් වේ නෙමේ ක්‍රිස්තියානිය තුල තිබෙන්නේ අද. ඊට වැඩි භයානක ලෙස මුලා කිරීමක් සිදු වෙන නිසා මුලා නොවෙන්න නම් සුදු සත්‍යතාවය පැහැදිලිව දැනගන්න ඕනේ. එනිසායි අපි වචනේ අරගෙන සුදු ලේවිල තුලින් මේවල තේරුම් සොයන්නේ. එතකොට අපි පැහැදිලිව දැන් ආඥා ගැන කතා කරනවා. ඔබට පේනවා ඇති ඒ දෙවෙනි අවස්ථාව මතේ 22 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ පැහැදිලිව කියනවා නගරයේ සිටින්ට යන්නේ කවුද කියන කාරණේ. ඒ නිසා මෙතන කතා කරන්නේ ආඥා විශ්වාස කරන කාරණේ ගැනවත් ඊළඟට මෙතන කතා කරන්නේ ආඥා ඇති බවවත් ආඥා ඉගැන්වීම ගැනවත් දේශනා කිරීම ගැනත් කතා කරන්නේ නැහැ. එතන කතා කරන්නේ මොනවද? ඒවා පිළිපදින අය. ඒ ආඥාවන්ට කීකරු වෙන අය තමයි. අපි ගොඩාක් වෙලාවට හරි කැමැත්තෙන් ආඥා ගැන කතා කරනවා. ආඥා ඇති බව ප්‍රකාශ කරනවා. ඔව් ඒකට කීකරු වෙන්න ඕනේ කියලා ප්‍රකාශ කරනවා. ඒ ගැන දේශනා කරනවා. නමුත් මතක තියාගන්නට ඕනේ ඒකට කීකරු වෙන ආඥාවට කීකරු වෙන අයවයි උන්වහන්සේ නගරය ඇතුලේ තබන්ට යන්නේ. ඒ නිසා යම් කෙනෙක් කියනවා නම් මම මේක මගේ කනට අහලා තිබෙනවා විශේෂයෙන් YouTube channel විශේෂයෙන් දේවදාසයන් සහ දේවගැතිවරු සහ ගුරුවරු මේ ගැන කතා කරනවා.
මොනවද කියන්නේ? දේව ආඥා දෙවියන් වහන්සේ විසින් දෙන ආඥා මනුෂ්‍යයන්ට පවත්වන්නට හැකියාවක් නැහැ. එතකොට ඔබත් මමත් ඒ විදිහට කියනවා නම් මේ විදිහට උගන්වනවා නම් කිසිවෙකුට බෑ දෙවියන් වහන්සේගේ ආඥාවට කීකරුව ජීවත් වෙන්න. ඔබ ඒ විදිහට කියනවා නම් දෙවියන් වහන්සේ ඔබත් මමත් බොරුකාරයෙක් කරනවා මතක තියාගන්න. මොකද උන්වහන්සේදී දී තිබෙනවා යෝහන් තුමා පැහැදිලිව කියනවා. උන්වහන්සේ ආඥා බර නැහැ කියලා යෝහන් පොතේ. ඒ නිසා අපි මේක බරක් කරගන්න අවශ්‍ය නැහැ. ඔබ උන්වහන්සේගේ පූර්ව ලෙස ඔබගේ ජීවිතය යටත් කරලා ඔබ උන්වහන්සේට කීකරු වෙනවා. ඔබ උන්වහන්සේට ප්‍රේම කරනවා නම් චුදෝ පවුල් තුමා කියනවා මා බලවත් කරන්නව තැන වහන්සේ තුළ මට සියලු දේ කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේකේ තියෙන ආත්මාර්ථකාමීත්වය, මේකේ තියෙන මමත්වය, මෙතන තියෙන්නේ අතහරින්න උන්වහන්සේ නිසා අතහරින්න තියෙනා වූ අකමැත්ත. ඒ නිසායි අපි කියන්නේ හරි බරයි මේක කරන්න බෑ. මෙවැනි නිදහසට කරුණු දෙන්නේ. ඒ නිසායි අපි උන්වහන්සේට කීකරුකම පක්ෂපාතීත්වය අපි පෙන්වුම් කරන්නේ කුමක් මතද? අපේ ආදර නැත්නම් අපි උන්වහන්සේව දැන හඳුනා ගැනීම මත. විශේෂයෙන් අපේ දෙමව්පියෝ අද දවසේදී මේ හවස යාඥා මෙහෙදී අපි හරි ලස්සන කතාවක් අසුන්ලා පොඩි දරුවෙකුට යම් දෙයක් කිව්වොත් තමන්ගේ තාත්තා කරන්නයි කියලා ඒක එතන අනුතුරක්ද එතන මොනතරම් රිස්ක් එකක් නැත්නම් අනුතුරුදායක බවද තියනවාද කියලා කියන්නේ නැහැ. පයින්ද ගියොත් පයින්නවා. මොකද තාත්තා කෙරෙහි තබන විශ්වාසය නිසා. එනිසා ඒ ඕනම කැපකිරීමක් කරන්න සූදානම්. මෙන්න මේවැනි ආත්මයක් එකයි උන්වහන්සේ කියන්නේ දරුවෙක් මෙන් නුනොත් ඔර ස්වර්ග රාජ්‍යයට ඇතුළට බෑ කියලා කීකරුකම මේ ආත්මේ තාත්තා කෙරෙහි ස්වර්ගීය පියා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබලා උන්වහන්සේ බිරිඳ මගනොත් ඉල්ලනදී උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා පරිපූර්ණ ජීවිතයට ඇතුල් වීම කීකරු වෙනවා නම් උන්වහන්සේ සූදානම් ඔබට උදව් කරන්නට. මොකද ඔබගේ බලයෙන්වත් ඔබගේ ශක්තියෙන්වත් බෑ මේ දේ කරන්න. ඔබ උන්වහන්සේට සම්පූර්ණ ලෙස කීකරු වෙනවා නම් පූර්ණ ලෙස කීකරු උන්වහන්සේ සූදානම් ඔබට උදව් කරන්නට. ඒ දේ කරන්න. ඒක ඔබට උත්පත්ති පොතේ සිට එල්තර පොත දක්වාම ආඥාවන්ට කීකරුව ජීවත් වුණා. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ අධිහිලිවන්තය නැත්තම් කඩ කරපු අවස්ථා අපිට හම්බ වෙනවා. නමුත් කීකරුව වෙලා ජීවත් වුණා වූ සෙනග ගැන අපිට හම්බ වෙනවා. ඒ නිසා ඒ ගැන අපිට ගැටලුවක් නැහැ. ඒ නිසා උන්වහන්සේ යුදෝ යෝහන් තුමා කියන එක බර දෙයක් නෙවෙයි. බර දෙයක් නෙවෙයි. ඒ නිසා අපි ඒක දේ තේරුම් ගන්න ඕන. මෙන්න තුන්වෙනි අවස්ථාව එල්තර පොතේ ආඥා ගැන කතා කරනවා. එල්තර 12 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ පැහැදිලිව කියනවා මහා සර්පයා ස්ත්‍රී කෙරෙහි උදහස් වී දෙවියන් වහන්සේගේ ආඥා පවත්වනවා උන්වහන්සේගේ සාක්ෂි දරනවා ඇගේ වංශයේ ඉතිරියට විරුද්ධව යුද්ධ කරන්නට ගියේ. මෙන්න තුන්වෙනි අවස්ථාව ආඥා ගැන කතා කරනවා. එතන කතා කරන මහා සර්පයා වෙන කවුරුත් නෙමෙයි එල්දරා පොතේම කියනවා මේ පුරාණ සර්පයා නැමැති යක්ෂයා ගැන කතා කරනවා. ඒතවර පුරාණ සර්පයා යක්ෂයා ස්ත්‍රී දේව වචනේ ස්ත්‍රී හැටියට උගන්වන සභාව අපි ඒවා බයිබල් පද තුලින් තහවුරු කරා. ඔබ ඉදිරියේ තබුවා. කෙරේ උදහස් යයි සභාව කෙරේ උදහස් වෙන්නේ. ඒ සභාවේ අය මොනවා කරන අයද? උන් දෙවියන් වහන්සේගේ ආඥා පවත්වන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය නම් එල්දරා පොතේම සඳහන් කරන අනාගත වාක්‍ය ආත්මේ එල්දරා පොතේ ලියා තිබෙනා මේ ශුද්ධ වූ අනාගත වාක්‍ය සහ දානියෙල් පොතේ ලියා තිබෙනා මේ ශුද්ධ වූ අනාගත වාක්‍ය දේව වචනයට අනුව මනුෂ්‍යාර්ථකතර නෙවෙයි දේව වචනයට අනුව විග්‍රහ කරනවා. මොකද සාතන් දන්නවා මිනිස්සු මේ ශුද්ධ වූ සත්‍යතාවය දැනගත්තොත් අනිවාර්යයෙන්ම අඳුරෙන් ආලෝකයට පැමිණෙන බව. ඒ නිසා ඔව් මොකද කරන්නේ? ඒ උගන්වන ඒ දේවන් වහන්සේගේ ආඥා පවත්තන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නා වූ උන්වහන්සේගේ සාක්ෂි අනාගත වාක්‍ය ආත්ම එල්දරා පොතේ දානියෙල් පොතේ සැඟවී තිබෙනා වූ මේ ශුද්ධ වූ රහස් මනුෂ්‍ය ඉදිරියේ තබන්නා වූ අයට විරුද්ධව යුද්ධ කරන බව දේවචනේ පැහැදිලිව සඳහන් කරනවා. ඒ නිසා සාතන්ට යුද්ධයේ තිබෙන්නේ සාතන්ට මේ මහත් වූ අර්ගලයේ තිබෙන්නේ ආඥා කඩ කරන්නන් සමග නෙවෙයි. ඒක අපි තේරුම් ගන්න ඕන. ආඥා කඩ කරන්නන් සමග නෙවෙයි සාතන්ට යුද්ධයේ තිබෙන්නේ. දේවචනේ කියනවා යමෙක් මුළු ව්‍යවස්ථාව ආරක්ෂා කොට යාකෝබ පොතේ සඳහන් කරනවා එකාණක් කඩ කළේ නම් ඔහු සියල්ලටම වැරදිකාරයෙක් වෙනවායි කියලා. දේව ආඥා මොනවද කියලා නික්මයා 20 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. එනිසා අපි තේරුම් ගත යුතු කාරණයක් මේ ආඥා අපි ඒ 10 ගැන අපි සොයනකොට අපි අපේම විමසන්න ඕන මම මොන ආඥාවද කඩ කරන්නේ කියන කාරණය. අපි දන්නවා බෞද්ධ ක්‍රිස්තියානි කඩ කරන්නව ආඥාව මොකක්ද කියන කාරණය. ඒ නිසා ඒ වචනේ කියනවා යමෙක් මුළු ව්‍යවස්ථාව ආරක්ෂා කොට එකාණක් කලකඩේ නම් ඒ ඔහු සියල්ලටම වැරදිකාරයෙක්. ඒ දේ තමයි ආදම් සහයව කළේ.
ඒව මොනවද කළේ? එක අණක් කඩ කළා. ඒ නිසා ඇය සියල්ලන්ටම වැරදිකාරයෙක් වුණා. අපි ඒවා දේව වචනය තුලින් දේශන මාර්ගය ඉගෙනගෙන තිබෙනවා. ඒ ආදම් ඒව කලාව ඒ පාප නැත්නම් ඒ කලාව ආඥාව කඩ කිරීම දේව වචනය කියන්නේ දෙවියන් වහන්සේ මිනිසයාට ආඥා කරමින් එක ආඥාවයි දුන්නේ දෙවියන් වහන්සේ. නමුත් ඒ ආඥාව තුල කොයි ආකාරයෙන්ද අනිත් පණක් කඩකලී කියන කාරණේ අපි දේශන මාර්ගයෙන් ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මේ සියල්ල උන්වහන්සේ පැහැදිලි ලෙස අපි කවදාවත් අපි සර්ෆේස් එක නැත්තම් මතු පිට ස්පර්ශ කරන අය නොවෙන්න ඕන. අපි ශුද්ධ ලියවිලේ ලියා තිබෙනවා මේ ගැඹුරු සත්‍යතාවයන් ශුද්ධ ලියවිල තුලින් සොයලා උන්වහන්සේ අපිට ප්‍රකාශ කරන මේකනේ එදා යුදවරුන්ට සිද්ධ වුණේ මොනවද? එදා යුදවරුන්ට සිද්ධ වුණ ප්‍රධානතම ප්‍රශ්නය තමයි ඔවුන් මතු පිට සර්ෆේස් එක ටච් කරේ නැත්තම් මතු පිට ස්පර්ශ කරේ. ඒකේ ගැඹුරු අර්ථයන් ඔවුන් තේරුම් ගත්තේ නැහැ. සබත් දවසේ අම්මෝ මේ දේවල් කරන්න එපා කියලා තියෙනවා. ඒ නිසා ඔවුන් මේ මතු පිට අල්ලුවා. නමුත් උන්වහන්සේ පැහැදිලිව ඒ ගැඹුරු අර්ථය උන්ට තේරුම් කරලා දුන්නා. ඒ නිසා ඔබත් මමත් කල යුත්තේ මේ දේ ශුද්ධ ලියවිලේ ලියා තිබෙනා ගැඹුරු අර්ථයන් ශුද්ධ ලියවිලට අනුව තෝරා බේරා ගැනීමයි. නැත්නම් ඉගෙන ගැනීමයි. ශුද්ධ ලියවිල තුලින් මම කවදාවත් මගේ අර්ථකථන අද වෙනකම් කිසිම දේශනයක දීලා නැහැ. මට එහෙම කරන්න අයිතියකුත් නැහැ. උන්වහන්සේ එවැනි අයිතියක් මට දීලත් නැහැ. උන්වහන්සේ දීලා තියෙන එකම අවවාද අනුශාසනය තමයි ශුද්ධ ලියවිලේ දේව ආඥා ගැන කතා කරන මොනවා ධර්මතාවයක් ගැන කතා කරන ඒ ධර්මතාවයේ ශුද්ධ ලියවිලි තුලින්ම පෙන්වා දෙන්න ඕන, පැහැදිලි කර දෙන්න ඕන. ඒකයි ක්‍රමවේදය. මොකද උන්වහන්සේ ඒ දේ ශුද්ධාත්ම මඟ පෙන්වීම ඇතුව ශුද්ධ ලියවිලි තුල තබා තිබෙන. බලන්න සාතන් එතකොට පිළිකුල් කරන්නා මේ ආඥාවන් මොනවද? සාතන් පිළිකුල් කරන්නා මේ ආඥාවන් මොනවද? ඇයි සාතන් මෙච්චරටම වෛර කරන්නේ දෙවියන් වහන්සේගේ ආඥාවන්ට? ඔබ තේරුම් ගන්න ඕනේ. ඇයි දෙවියන් වහන්සේගේ ආඥාව පවත්වන සෙනගටයි මෙච්චර වෛර කරන්නේ? ඔව් මොනවද කළේ පළමුව? ඇයි දේව ආඥා පිළිපදින මිනිසුන් කෙරෙහි ඔහු වෛරයෙන් කටයුතු කරන්නේ? ඇයි ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්නේ? ඔහු ඒ දේ කළා. ඔහු දේව ආඥාව කඩපු කරපු ස්ථානේ අපිට හම්බෙන එසකේල්ගේ පොතේ එසකේල් අනාගත වක්තෘවරයා අනා වැකින් පැහැදිලිව කියනවා. මොකද කරන්නේ? නුඹ වෙලදා මේ මහත්කමින් මිනිස්සු නුඹ මැද බලහත්කාරකම් පිරෙවේ නුඹ පව් කළෙහි. එබැවින් නුඹ කෙලෙව් දෙයක් මෙන් දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ කන්දෙන් අහක් කර දැමෙමි. එබැවින් පියාපත් විහිදාගෙන සිටින කෙරුවෙනි මම නුඹ ගිනි ඇවිලෙන ගල් අතරින් නැති කළෙමි. දයාබර සහෝදර සහෝදරී මේ අනාගත වාක්‍යය තුල අපිට හම් වෙනවා ඒ සාතන් පිළිබඳව නැත්නම් යක්ෂයා පිළිබඳව දේව වචනේ පැහැදිලි අනාගත වාක්‍ය දීලා තිබෙනවා. සිකල පොතේ ලියා තිබෙනවා. ඊට පස්සේ තවත් පොතක යක්ෂයා පිළිබඳව ස්නාන කරනවා. ඒ නිසා අපිට හම් වෙනවා සාතන් ආරම්භයේ සිටම පව කරපු කෙනා. සාතන් මේ දේව ආඥාවට බුලතුමින් පුදුම විදිහට වෛර කරනවා. මොකද දේව ආඥාව මොනවද කියන්නේ? මේ එසකේල්ගේ පොත ඔබ කියවුවොත් ඔබට යසාගේ පොතේත් මට අනිත් පොත මම හිතන්නේ යසාය වෙන්න ඕන. මට මතක හැටියට පැහැදිලිව කියනවා මම දෙවියන් වහන්සේට මගේ සිංහාසනය දෙවියන් වහන්සේගේ සිංහාසනයට උඩින්. ඔහු ඒකයි මම කිව්වේ දේව ආඥාවට සම්පූර්ණම ඔහු වෛර කළා. දේව ආඥාව කියනවා මාහැර අන් දෙවරුන් තට ඇතුව නොසිටු. ඔහු নমස්කාරය ලබා ගන්නට ඔහු පුදුමාකාර පෙරේතකමක් ආශාවක් කෑදරකමක් ඔහුට තියෙනවා. යේසුස් වහන්සේට මොනවද කිව්වේ පරීක්ෂාවේදී? මට নমස්කාර කරන්න. මම දෙන්නම්. මට ලැබුවා ඒ අධිපතිකම. සහෝදර සහෝදරිය ඔහු දේව ආඥාවට පුදුමාකාර වෛර කළා. මොකද ඔහුට පුදුමාකාර කෑදරකමක් ඕනෑකමක් ආශාවක් තිබෙනවා මේ নমස්කාරය ලබා ගන්න. අද ඒකයි බෞද්ධ ක්‍රිස්තියානිය නොදන්නා කමින් දෙවියන් වහන්සේට යයි নমස්කාර කරනවායි කියාගනිමින් අපිට පැහැදිලි ඔහු මොනතරම් සූක්ෂම ලෙස කපටි ලෙස ඔහු දෙවියන් වහන්සේගේ සෙනගව සැබෑ වූ নমස්කාරය තුලින් ව්‍යාජ මිත්‍යා දෘෂ්ටික নমස්කාරයට අද අදගෙන ගිහිලා තියනවාද? දෙවියන් වහන්සේට උන්වහන්සේගේ දවසේදී নমස්කාර කරනවා වෙනුවට අද බහුතර ක්‍රිස්තියානියෝ දක්ෂ වෙලා තිබෙනවා. ඔහු සමත් වෙලා තිබෙනවා. ඒ අයව රවටලා මිත්‍යාවට නැත්තම් මිත්‍යා දෘෂ්ටිකයන් විසින් ඉදිරිපත් කළා නැත්නම් හඳුන්වා දී තිබෙනා ඒ নমස්කාරයේ දවසේදී දෙවියන් වහන්සේට নমස්කාර කරන්නට දෙවියන් වහන්සේ ඒ දේ පිළිගන්නේ නැහැ පැහැදිලිව. අපි ඉගෙන ගත්ත පහුගිය දේශනවලින් මේ දේවදූත තුන්දෙනාගේ පළවෙනි දූතයාගේ පණිවිඩය පැහැදිලිව කතා කරනවා. මේ පණිවිඩය පිළි නොගන්නා වූ අයට ලැබෙන්න යන දඬුවම ගැන අපි කතා කරා පහුගිය දේශනවල. ඒ නිසා ඔබගෙන් ආදරෙන් මම ඉල්ලනවා. මේ ඔබ විවෘත මනසකින් යුක්ත ඔබ මේ සුද්ධ සත්‍යතාවය මේ පහුගිය දේශන
නරවන්ට ඒවට සවන් දෙන්න. ඔබට උන්වහන්සේ මඟ පෙන්වන සේක්වා සුද්ධ වූ සත්‍යතාවය අවබෝධ කරගන්න. දැන් ඔබට පේනවා ඇති සාතන් ආරම්භයේ සිටම කලාව එක යෝහන්ගේ පොතේ 3 වෙනි පරිච්ඡේදය 8 වෙනි පදේ පැහැදිලිව කියනවා පව් කරන තැනැත්තේ යක්ෂයා ගෙන්නේ. මක්නිසාද යක්ෂයා පටන් ගැනීමේ සිට පව් කරන්නේ ආඥාවන්ට විරුද්ධව වැඩ කරන්නට පටන් ගත්තේ කවුද පළමු? යක්ෂයා. එනිසා ඔහු යක්ෂයා පුදුම විදියට ආඥාවන්ට වෛර කරනවා. ඔහු වෛර කරනවා විතරක් නෙමෙයි ආඥාවන් කඩ කරන්නට මිනිස්යන්ව පෙළඹුවා. දේව ආඥාව කඩ කරන්නට ඒවව පෙළඹුරු ලැබුවා. ඊට පස්සේ මුළු බහුතර මනුෂ්‍ය සංහතියම ආඥාවන්ව කඩ කරලා ඒ සදාකාල මරණය වුන්ට උරුම කර දෙන්න. ඔහු අදටත් ඒ යුද්ධය ඒ මහත් වූ අර්ගලය කරමින් යනවා. බලන්න දේව වචනේ මොනවද කියන්නේ කියලා? පාපය කියලා කියන්නේ දේව නීතිය උල්ලංඝනය කරන දේව ආඥා කඩ කිරීම. පනත් කඩ කිරීම බව සිද්ධ ලියවිලි ලියා තිබෙනවා. එක යෝහන්ගේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ පැහැදිලිව කියනවා පව් කරන සෑම දෙනාම නොපනත්කමද කරති පාපය නම් නොපනත්කමය. පනත් කඩ කිරීම ඉංග්‍රීසියෙන් අපිට හම්බ වෙනවා transgression of the law කියලා. දේව නීතිය කඩ කිරීම තමයි පාපය කියලා හඳුන්වන්නේ. එහෙමනම් දේව නීතිය ස්වර්ගීක නීතිය යෝහන් තුමාට එල්දරෝ පොතේ අපිට හම්බ වෙනවා දෙවියන් වහන්සේගේ දේව මාලිගාව ආරණ ලද්දේ එහි උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගිවිසුමේ ලෑලි දෙක යෝහන් තුමා දැක්ක දේව මාලිගාවේ ගිවිසුම් පෙට්ටිය තිබෙනවා. ගිවිසුම් පෙට්ටිය තුල මොනවද තියෙන්නේ? උන්වහන්සේගේ ගිවිසුමේ මනුෂ්‍යත් එක්ක කරාව ඒ පළවුණු ගිවිසුම. ගිවිසුමේ ලෑලි දෙක තිබෙනවා. දස ආඥා පාලත මොකද ඒ තමයි දේව නීතිය. ඒ තමයි ස්වර්ගීක නීතිය. ඒ නිසා ආදම් සහ විශේෂයෙන් යක්ෂයා මොකද කරේ? දේව නීතිය කඩ කරා. නොපඩත්කම් කළා. පනත් කඩ කළා. ඒ නිසා ඌ එදා ඒ ආරම්භයේ සිටම මොකද කරන්නේ? දේව නීතියට වෛර කරනවා. දේව නීතියට වෛර කරනවා. දයාවර සහෝදර සහෝදරි ඒ නිසා මේ ගැන ඔබත් මමත් විශේෂයෙන් සැලකිලිමත් දක්වන්න ඕන. මොකද මේ ආඥාවන්ට ඔහු එදා වෛර කරා වගේම මොකද කරේ? ඔබට හම්බෙනවා ඒ ආඥාවන් කඩ කරන්න ඊට පස්සේ ඔහු පළමුව ඒ ආඥාවන් කඩ කළා. ඊළඟට ඔහු ඒවව ඒ සඳහා පෙළඹුවා ආදම්ම පෙළඹුවා. ඊට පස්සේ අපිට හම් වෙනවා මනුෂ්‍ය සංහතියම අද දක්වාම දේව ආඥාවන් කඩ කරන්නට විශේෂයෙන් ඔබ දකිනවා හතරවෙනි ආඥාව කඩ කරන්නට බහුතර ක්‍රිස්තියානියම පොළඹවලා තිබෙනා වූ ආකාරය. දැන් සහෝදර සහෝදරයන් අපි පැහැදිලිවම අපේ දෙමව්පියෝ නිසාවත් අපේ නෑදෑ හිතමිතුරන් නිසාවත් අපි ගැලවෙන්න යන්නේ නැහැ. ඔබ සුද්ධ වූ සත්‍යතාවය දැනගෙනගෙන සත්‍යතාවය තුළ ජීවත් වුණොත් පමණයි ඔබ ගැලවෙන්නට යන්නේ. මතක තියාගන්නට ඕන. ඔහු ස්වර්ගයේ බොරුව වෙළඳාම් කරා. යෝහන් පොතේ ඔහු ඒ වෙළඳාම ඔහු කොච්චර දක්ෂ වුණාද කිව්වොත් ආදම් සහ ඒව රවට්ට ගන්නට. ඒව රවට්ට ගන්නට ඔහුට හැකියාවක් ලැබුණා. වෙළඳාමේ ප්‍රතිලාභ ඔහු ලැබුවා. යෝහන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදේ පැහැදිලිව කියනවා නුඹලාගේ පියු යක්ෂයාගෙන්නේ නුඹලාගේ පියාගේ තෘෂ්ණාව නිෂ්ඨ කරන්නට කැමතියි. ඔහු පටන් ගැනීමේ සිට මිනිමරන්නේක්. ඔහු තුල සැබෑකම නැතෙයින් ඔහු සැබෑවේ නොපැවතුනේ. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මං සදෝ බොරුකාරයෙක්ය. බොරුවේ පියාය ආඥාව කඩ කළා. ආඥාව කඩ කළා. පළවෙනි ආඥා 4 ඔහු කඩ කළා. ඊළඟට අපි යාකෝබ්ගේ පොතේ කියනවා වගේ ව්‍යවස්ථාව ආරක්ෂා කොට එකනක් කඩ කළේ නම් සියල්ලටම වරදකාරයෙක් වුණා වූ. ඒ නිසා මතක තියාගන්න. ඊට පස්සේ ඔහු කඩකඩා විතරක් නෙමෙයි. ඔහු ඒ ආඥාවන් කඩ කරන්නට උ නායකත්වය දුන්නා. ඔහුගේ ඒ නූතන නැත්නම් ඔහුගේ විශේෂයෙන් ඒ මිනිස් ඉතිහාසයේ පළමු පශ්චාත් නූතන තර්කය ඔහු භාවිතා කළා. සුද්ධ ලීවිල්ලම පාවිච්චි කළා. නැත්නම් දෙවියන් වහන්සේගේ වචනයම පාවිච්චි කළා. දෙවියන් වහන්සේමගේම වචනය ඔහු පාවිච්චි කළා. මොනවා කරන්නද? ආදම් සහයව රවට්ටන්න. පාපයට පොළවන්නට. අදත් කරලා තියෙන නේද නේද? අදත් දේව වචනේ නේද මිනිස්සු පාවිච්චි කරන්නේ. මුලාවට නැත්තම් මිනිස්සුන්ව රවට්ටන්නට. දෙවියන් වහන්සේගේ වචනේ මත පදනම්ව මොකද කරන්නේ? දේව වචනේ බයිබල් පාඩ නැත්තම් දෙවියන් වහන්සේ කියපු දේ අරගෙන තමයි සාතන් මොකද කරේ? මිනිස්සුව පාපයට ඇදදන්නේ. අදත් බෞද්ධ ක්‍රිස්තියානි තුල අපිට දක්වන්න ලැබෙන්නේ මොනවා කරන දේද? බයිබල් පාඩ අරගෙන යම් බයිබල් පාඩයක් හෝ දෙකක් හෝ තුනක් අරගෙන මොනවද කරන්නේ? සාතන් එදා පාවිච්චි කළ උපක්‍රමයම අද සාතන්ගේ නියෝජිතයන් වෙතින් පාවිච්චි කරනු ලබනවා. බලන්න ආත්මවාදය ගැන අද කතා කරනවා.
ඊළඟට සදාකාලික ගිනිවිල ගැන කතා කරන මේ බයිබල් තිබෙනවා බයිබල් පාඨ කීපයක් අරගෙන. නමුත් එහි තිබෙනා වූ අභ්‍යන්තර තේරුම මේවා පැහැදිලිව විස්තරාත්මකව දේශන මාර්ගයෙන් මේ ගැටලු සහිත මතභේදාත්මක මේ ඉගැන්වීම මේ මතභේදාත්මක මේ බයිබල් පාඨ සුද්ධ ලියවිල්ලේ බයිබල් පද 30ක් 40ක් අරගෙන ඒ පිළිබඳව පැහැදිලි ස්ථීර ආලෝකයක් ඔබ වෙතට දී තිබෙනවා. මේ සියලු දේශන මේ ස්ථාන තුනේ ඔබට සොයා ගන්නට හැකියාවක් තිබෙනවා. දැනට මේ ක්‍රිස්තියානිය තුල මතභේදාත්මකකට තුඩු දී තිබෙනා බොහෝ ඉගැන්වීම්. ඒ පාරාදීසය ගැන ඊළඟට ආත්මවාදය ගැන මේ සියල්ල ගැන සුද්ධ ලියවිල්ලේ පැහැදිලිව ඒ ඉගැන්වීම් ඔබ ඉදිරියේ තබා තිබෙනවා. ඒ නිසා දයාපර සහෝදර සාතන් මේ එදා පාවිච්චි කරපු ක්‍රමවේදයම දෙවියන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේගේම ආඥාව අරගෙන අනිත් පැත්තට කරකවලා මොකද කරේ? ආදම් සහයව රැවට්ටුවා. අදත් ඒ දේම සාතන් එදා භාවිතා කළ ඒ උපක්‍රමය ඌ දන්නවා සාර්ථකයි කියලා. ඒ නිසා ඌ දෙවියන් වහන්සේගේම වචනේ අරගෙන අද මනුෂ්‍යයන්ව ඒ නිසායි අපිට තියෙන එකම සාහනේ සැනසීම රක්ෂස්ථානයේ සහ අපිට තියෙනව එකම සැනසීම නැත්තම් ස්ථීර පදනම සුද්ධ ලියවිල්ම පමණයි. මෙසේ ලියා තිබේ. සාතුනුත් පාවිච්චි කළා මෙසේ ලියා තිබේ. ඒක ට්විස්ට් කරලා නැත්තම් ඒ බයිබල් පාදේ වෙනස් කරලා ඕක පාවිච්චි කරා. ඒ නිසා අපි තේරුම් ගනිමු. සුද්ධ මේ අපි ජීවත් වෙන්නේ බොහෝම භයානක කාලයක. ඒ නිසා සුද්ධ ලියවිල්ල තුලම අපි රැඳිලා සුද්ධ ලියවිල්ල තුලින්ම මේ සුද්ධ සත්‍යතාවය අවබෝධ කරගන්න ඕන. බලන්න උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 5 වෙනි පදයේ දක්වා පැහැදිලිවම ඔහු කළා උදේ. ඔහු දෙවියන් වහන්සේගේ වචනයම අරගෙන ඒ ස්ත්‍රීව පොළඹවව ආකාරය අපි දකිනවා. මම මේක කියවන්නේ නැහැ. අපි හැමෝම දන්න බයිබල් පාඨයක්. ඊළඟට ඔබ දැනගන්න ඕන මේ යහපත හා නපුර නිර්වචනය කරන්නේ කුමක්ද? යහපත් දේ පාපය සහ ඒ නැත්තම් ඒ යහපත හා නපුර නිර්වචනය කරන්නේ දෙවියන් වහන්සේගේ ආඥා දසය. මොකද නපුර පැහැදිලිවම පෙන්නනවා. මිනී මැරීම පාපයක් බව පෙන්නනවා. තමන්ගේ දෙමව්පියන්ට නොසලකා හැරීම පාපයක් බව පෙන්නනවා. කාම විචාචාරය කිරීම පාපයක් කියලා පෙන්නනවා. ඒ නිසා යහපත හා නපුර අතර මේක නිර්වචනය කරන්නේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආඥා බව අමතක කරන්නට එපා. මේක ඔබත් මමත් පැහැදිලිව තේරුම් ගත යුතු කාරණයක්. ඒ නිසා අපි මතක තියාගන්නට ඕන. දේව ආඥා උන්වහන්සේ තමයි මේ යහපත හා නපුර නිර්වචනය කරන්නේ. ඒ නිසා අපිට මේ විශේෂයෙන් ඔබගේ අවධානය යොමු කරනවා පොහොසත් යෞවනය. උන්වහන්සේ ළඟට ආපු වෙලාවේ උන්වහන්සේ සදාතන ජීවනයේ ඇතුල් වෙන්න කැමති නම් උන්වහන්සේ ඇහුවා මොනවද මම ඒ පොහොසත් තරුණයා මොනවද මම කරන්න ඕනේ කියලා. උන්වහන්සේ පළමුව මොනවද කිව්වේ? ආඥා ගැන කතා කරලා ආඥා පවත්වන්නට කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා සමාවෙන්න ඊට පස්සේ කිව්වා ඔබ ජීවනයේට ඇතුල් වෙන්න කැමති නම් ආඥා පවත්වන්නේ කියලා කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ ඔහුව අපි කියනවා ඔහුට ඔහුගේ වරද පෙන්ලා දෙන්න ඕන නිසා දෙවෙනි ආඥා 6 සමාවෙන්න දෙවෙනි අපි කියනවා ගල්ලෑල්ලේ තිබුණා මනුෂ්‍ය වෙනුවෙන් කළ යුතු යුතුයකම් කොටස කිව්වා. ඔහු දැනගත්තා මම මේක A to Z නැත්තම් අපි අකුරක් නෑ මම කරන මිනිස්සෙක්. ඊට පස්සේ උන්වහන්සේ ආවා දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්න ඕන කාරණේට. මොකද කියන්නේ ඔබ සන්තක දේ දීලා දිලිඳුන්ට දීලා මානුවෙන් තේ කියලා. ඔව් දෙවියන් වහන්සේට වැඩි වස්තුවට ප්‍රේම කරපු බව දේවචනේ සඳහන් කරනවා. ඒ නිසා අපි මතක තියාගනිමු. උන්වහන්සේගේ ආඥා ගැන මෙතන පැහැදිලිවම උන්වහන්සේ කතා කරනවා. ඒ නිසා අපිට හම් වෙනවා ඊළඟට ලූකා පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 56 වෙනි පරිදි මේ ආඥා කියන දේ පැහැදිලිව තේරුම් ගන්න ඕන. මම ඒකයි කිව්වේ ක්‍රිස්තියානිය තුල අපි දකිනවා මේ ආඥා කියලා කියන්නේ දේව ආඥා සුද්ධ ලියවිල්ලේ හැමතැනම සඳහන් වෙනවානේ. උන්වහන්සේ කියලා තියෙන හැම දෙයක්ම ආඥාවක් තමයි. උන්වහන්සේ කියලා තියෙන හැම දෙයක්ම ආඥාවක් තමයි. ඒක නැහැ කියන නමුත් උන්වහන්සේගේ ඇඟිල්ලෙන් මෙම මාගේ ආඥා මාගේ ව්‍යවස්ථාව ගැන උන්වහන්සේ කතා කරනවා. උන්වහන්සේගේ ආඥා 10 ගැන කතා කරන්නේ වෙන මොකුත් නෙමෙයි. ආඥාව ගැන කතා කරන්නේ දේවචනේ කියනවා ඒ ආඥාවට අනුව ලූකා පොතේ 26 23 වෙනි පරිච්ඡේදයේ 56 වෙනි පදේ පැහැදිලිව කියනවා ඔහු හැරියවිත් ආඥාවට අනුව ඒ සබත් දවසේ නිවාඩු ගත්තේ. කිවිනේ ආඥාව 14 වෙනි ආඥාව. ඒ නිසා කවදාවත් තමන්ගේ ඒ අපි කියනවා මේකට කොම්ප්‍රොමයිස් කරනවා කියලා නැත්නම් තමන් කරන වරද නිවැරදි කරගන්න
ශුද්ධ ලියවිල්ලේ බයිබල් පාට අපි කියනවා තමන්ට පහසු වෙන විදිහට අර්ථකථනය නෑ. දේව ආඥා නම් ආඥා තමයි. වෙන දෙයක් නෙවෙයි. දේව ආඥා 16 ගැන උන්වහන්සේ කතා කරන්නේ. මේ ආඥා 16ට උන්වහන්සේ තවත් අවස්ථාවක ව්‍යවස්ථාව කියලා කතා කරනවා. මේකත් පටලගෙන ඉන්නවනේ. මොසස්ගේ ව්‍යවස්ථාව ඒක අපේ නියෝගල ව්‍යවස්ථාව කියන දේ ඒක ආඥා පනතට දාලා. එතකොට මේක ඇත්තටම ලොකු වියවලක් බවට පත් වෙලා තියෙන නිසායි අපි එකින් එක පිළිවෙලට ඉතාමත් පරිස්සමින් මේ දේවල් ලියාගත යුත්තේ ශුද්ධ ලියවිල්ල තුළ. මොකද මුලා කිරීම එන්නේම ශුද්ධ ලියවිල්ල තුළ. අපට පේනවා ඇති උන්වහන්සේ කතා කරනවා යේසුස් වහන්සේ දේව ආඥාව දසගණ්ඨේ පස්වන ආඥාව ගැන කතා කරනවා. ඒ පරිසවරට උන්වහන්සේ උන්ට තවත් කතා කරන නුඹලාගේ නියෝග පවත්වන පිණිස නුඹලා දෙවියන් වහන්සේගේ ආඥාව එපා කරන හැටි කදිමයි. පියාටත් මටත් ගෞරව කිරීම ඒ පස්වෙනි ආඥාව ගැන කතා කරනවා. ඊළඟට සුදෝ පාවල්තුම පැහැදිලිව කතා කරනවා උන්වහන්සේගේ ආඥා ගැන. උන්වහන්සේගේ ආඥා පැවැත්වීම මිස 1 කොරින්ති පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ. දෙවියන් වහන්සේගේ ආඥා පැවැත්වීම මිස චර්මච්ඡේදනය කිසියෙත් නැත, අචර්මච්ඡේදය කිසියෙත් නැත. මතක තියාගන්න උන්වහන්සේ දේව වචනේ ව්‍යවස්ථාව සහ ආඥා ගැන එකිනෙකට වෙනස් ලෙස වචන භාවිතා කළත් අපිට හම්බ වෙනවා ඒ කාරණා කතා කරන්නේ උන්වහන්සේගේ ආඥා බව. නික්මයාව 16 වෙනි පරිච්ඡේදයේ ඒ සබත් දවසේ මන්න එකතු කිරීම සොවන්නා වතරේදී උන්වහන්සේ පැහැදිලිව කතා කරනවා ස්වාමීන් වහන්සේ මොසෙස්ට කතා කොට නුඹලා මගේ ආඥාද මේ ව්‍යවස්ථාව දෙන්න ඉස්සෙල්ලා ආඥා 16 දෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේ කියනවා නුඹලා මාගේ ආඥාද ව්‍යවස්ථාද පවත්වන්නට කොපමණ කාල අකමැතිව සිටිනවාද. නික්මයාව 16 නික්මයාව 20 තමයි අපිට හම්බෙන්නේ. උන්වහන්සේ ඒ ගල්ලෑලි දෙකක උන්වහන්සේගේ ව්‍යවස්ථාව එසේ නමතර උන්වහන්සේගේ ආඥා 16 ලියා දුන්නා අවස්ථාව. ඔබට පේනවා ඇති නික්මයාව 24 වෙනි පරිච්ඡේදය 12 වෙනි පදේ නැවත වාරයක් කතා කරනවා ස්වාමීන් වහන්සේ මොසෙස්ට කියනසේක් මා ළඟට කන්දට නැගී ආවෙත් මේ සිටින් ඔබ ඔවුන්ට උගන්වන පිණිස මාලියු ගල්ලෑලිද ව්‍යවස්ථාද ආඥාවද නුඹට දෙන්නෙමි කීසේක. එතකොට පේනවා ඇති උන්වහන්සේ පැහැදිලිවම මේ ගල්ලෑලි දෙකට ව්‍යවස්ථාව කියලා ආඥාව කියලා කතා කරව අවස්ථාව අපිට හම්බ වෙනවා. එතකොට උන්වහන්සේ පැහැදිලිව මේ ආඥාව ගැන කතා කරලා උන්වහන්සේ මොනවද කියන්නේ? යොහන් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 15 සහ 16 බහුතර ක්‍රිස්තියානිට ශුද්ධ ලියවිල්ල මේ ආලෝකයේ තේරුම් ගන්නට බැරියයි. බලන්න මේ උන්වහන්සේ මොනවද කියන්නේ කියලා. 14 15 නුඹලා මට ප්‍රේම කරනවා නම් මට මං එකනේ කිව්වේ. දරුවෙක් තමන්ගේ පියා මොනවද කියන්නේ ඒක කරන්න පැකිලෙන්නේ නැහැ. ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ තමන්ගේ පියාගෙන්. ඇයි? ඔහු දන්නවා මට තියෙන ආදරය නිසා තමයි තමන්ගේ තාත්තා මට මේ දේ කියන්නේ කියන කාරණේ ප්‍රශ්න කරන්නේ නැහැ. වැඩිහිටි වෙනකොට තමයි ප්‍රශ්න කරන්නේ. කට ගහගෙන යන්නේ. තමන්ගේ දේ සාධාරණීකරණයට උදව් කරන. නමුත් ලදරුව එහෙම නැහැ. ඒ ලදරු ගුණාංගය ඔබටත් මටත් තියෙන උන්වහන්සේ එපා කියලා තියෙනවා කරන්න එපා. උන්වහන්සේ කරන්න කියලා තියෙනවා යම් දෙයක් ඒක කරන්න ඕන. උන්වහන්සේ කියනවා නුඹලා මට ප්‍රේම කරනවා නම් මගේ ආඥා ආරක්ෂා කරන්න ඕනේ. මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ මේ විට උන්වහන්සේ නුඹලා සමග සදාකල්ම සිටින පිණිස වෙනසලිකාරයෙකු නුඹලාට දෙනසේක. සල්ලිසිකාරයන් වහන්සේව ලබා ගන්නට නම් ඔබ උන්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුවෙන්න ඕන. ඊට පස්සේ තමයි සල්ලිසිකාරයන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ ඔබට මට මුළු සත්‍ය කරා මඟ පෙන්වනවා. ඔබ ආඥාවන්ට කීකරු නම් ආඥාවන්ට කීකරු නැත්නම් සුද්ධාත්මයන් වහන්සේ කොහොමද ඔබට මඟ පෙන්වන්නේ? සුද්ධාත්ම දීමනා ගැන කතා කරනවා. සුද්ධාත්ම පළ නැතුව කොහොමද සුද්ධාත්ම දීමනා ඔබට ලැබෙන්නේ? ඔබ උන්වහන්සේගේ ආඥාවන්ට අකීකරුණ ඔබ කොහොමද සුද්ධාත්ම පළ දීමනා ලබා ගන්නෙ? ඔබට බෑ සුද්ධාත්මයන් වහන්සේ ආරූඪ කරගන්න. ඒක අපි අද දවසේදී බහුතර ක්‍රිස්තියානි තුල දකින දෙයක්. ආරූඪ කරගෙන කෑ ගන්නවා ආකාරය. මේක උන්වහන්සේ ඉදිරියේ ප්‍රසන්න දෙයක් නෙවෙයි. යොහන් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ පැහැදිලි කරනවා මගේ පියන් වහන්සේගේ ආඥා ආරක්ෂා කොට උන්වහන්සේගේ ප්‍රේමයේ යම්සේ පවසීද යේසුස් වහන්සේ ඔබටත් මට පූර්ව ආදර්ශය දුන්නා. පියන් වහන්සේගේ ආඥා ආරක්ෂා කරලා. උන්වහන්සේගේ ප්‍රේමයේ කොහොමද පවතින්නේ? එසේම නුඹලත් මගේ ආඥා ආරක්ෂා කරවනම් මාගේ ප්‍රේමයේ පවතිනවිය. මතක තියාගන්න. ඒ කියන්නේ දෙවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ සිට 4 වෙනි පදේ පැහැදිලිව කියනවා. අපි උන්වහන්සේ ආඥා පවත්වමු අපි උන්වහන්සේ අඳුන බව ඒන් දනිමේ උන්වහන්සේ අඳුනමි කිය උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන නැත්තේ බොරුකාරයෙක් සැබෑවද උතුර නැත. මේ කතා කරන්නේ ආඥා 16 ගැන. විශේෂයෙන් මේක තමයි උන්වහන්සේගේ ආඥා හැටියට උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියා දුන්න දේ. අමතක කරන්න එපා. ඒ කියන්නේ පහේ තුනේ පැහැදිලිව කියනවා මම නිසාද දෙවියන් වහන්සේට ප්‍රේම වීම නම් අපි විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්ීමේ උන්වහන්සේගේ ආඥා බර නැත. අපේ සහෝදර සහෝදරිය මේ කාරණේම
පැහැදිලි කරා. ඔබටත් මටත් බරයි කියලා හිතාගෙන හිටියට මේ දේ බර නැහැයි. ඔබට මේක බලෙන් කරන්න ඕන දෙයක් නෙවෙයි. ඔබ උන්වහන්සේව හඳුනගෙන උන්වහන්සේත් එක්ක ඒ අසීමිත බැඳීමට ආදරණීය බැඳීමට ඇතුල් වෙනකොට ඔබ තුල මා තුල කීකරුකමේ සිතක් ඇති වෙනවා. ඔබ තුල මා තුල ඒ කීකරුකමේ සිත ඇති වෙනකොට ඔබ උන්වහන්සේ අකමැති දේ කරන්නට පෙළඹෙන්නේ නැහැ. යෝසෙෆ් කළේ ඒක. යෝසෙෆ් පාපයට පොළඹන කල උන්වහන්සේ ඒ පාපෙන් ඔහු පැනලා දිව්වා. දානියල්ගේ මිත්‍රයන් තුන්දෙනා ඒ নমස්කාරයට ඒ ආඥාවන් කඩ කරන්න පොළඹවන කල ඔවුන් ඍජුව හිටගත්තා. ගින්දරේ වුණත් මරණය සැපයි ඊට වැඩි කියන කාරණේ. දානියල්ව ආඥාව කඩ කරන්න පොළඹවන කල දෙවියන් වහන්සේට নমස්කාර කිරීම ඒ පළවෙනි ආඥා හතර කඩන්ට පොළඹවන කල ඔහු ඍජුව හිටියා. ඔහු සිංහයා ගුහාවේදී උන්වහන්සේ ආරක්ෂා කළා. අපේ සහෝදර අපි තේරුම් ගනිමු. ඔහු යක්ෂයා පුදුම විදියට දෙවියන් වහන්සේගේ දරුවන් ආඥා කඩ කරන්නට ගවර්න්මන්ට් එක නැත්තම් ඒ රාජ්‍ය පොළඹු ආකාරය අපිට හම්බ වෙනවා. ඒ දේම උන්වහන්සේ අපිට අනුතුරු අඟවලා තිබෙනවා. උන්වහන්සේගේ පැමිණීමට පෙර ආගමික රාජ්‍යයන් දෙක අපි ඒවා ඉගෙන ගත්ත මේ එල්දරව් 17 වෙනි පරිච්ඡේදයට අදාළව ඇමරිකා එක්සත් ජනපදයේ සහ වතිකානු එකතු කරලා කොහොමද මේ පාපේ මිනිස්සු හැටියට අපිට තෙසලෝනික පොතේ හරිය ලස්සනට හඳුන්වනවා. ඔව් කොහොමද ඒ නොපනත්කම් කිරීම, පව් පනත් කඩ කිරීම, පනත් කඩ කරන්නට මිනිස්යන්ව පෙළඹවීම, පනත් වෙනස් කිරීම දානියල් 7 වෙනි පරිච්ඡේදයේ කුඩා අංග හැටියට අපිට හම්බ වෙනවා. අන්ත ක්‍රිස්තුස් හැටියට. තාම බෞද්ධ ක්‍රිස්තියානිය හොයනෝනේ අන්ත ක්‍රිස්තුස්. අඳුරේ අතපත ගාමින් හොයනවා අන්ත ක්‍රිස්තුස්. අන්ත ක්‍රිස්තුස් යුද්ධ ලියුමේ පැහැදිලිව එල්දරව් කරලා තිබෙනවා. කවුද මේ අන්ත ක්‍රිස්තුස්? නොපනත්කම් කරන්න කවුද? පනත් කඩ කරන්නට නැත්තම් පනත් වෙනස් කරේ කවුද? දෙවෙනි පනත උගුල්ලලා දාලා හතරවෙනි පනත වෙනස් කරේ කවුද? ඉරුදින ණයමංගල දීරන් නිවාඩු කර එහෙම ශුද්ධ ලියවිලි ලියා නැහැ එහෙම පනතක්. උන්වහන්සේ ලියා තිබෙන්නේ උන්වහන්සේ කැගිල්ලෙන් ලිව්වේ සබත් දවස ශුද්ධ කොට පවත්වන්න සීකරගනු. දෙවෙනි පනත පැහැදිලිව කියනවා. කැපූ රූපයක් උඩ ආසවත් පහළ පොළොවේවත් පොළෙන් යට ජලයවත් තිබෙන කිසිම දෙයක සමානත්වයේ තත්තාගා සාදා නොකන ඊට නමස්කාර නොකර ඊට සේවය නොකර කියලා ගලවලා දාලා 10 වෙනි පනත දෙකට කඩලා හැදුවා 50,000. නොපනත්කම් කරන්නාගේ අභිරහස නොපනත්කම් කරන්න එල්දරව් කරලා තිබෙන උන්වහන්සේ. නමුත් අද බහුතර ක්‍රිස්තියානිට හොයාගන්න බෑ කවුද මේ නොපනත්කම් කරන්න. අශුද්ධ ලියවිලි පැහැදිලිව පෙන්නනවා. අපි යෝ අනාගත වාක්‍ය තුළ ඉගෙන ගත්ත එල්දරව් 7 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව කුඩා අංග හැටියට හඳුන්වනවා. එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ මුහුදෙන් පැන නැග්ගා මුර්ගය හැටියට ඒවා අපි පෞගිය දේශන මාර්ගයේ මේ එල්දරව් 14 වෙනි පරිච්ඡේදයේ අදාළ දේශන තුලින් අපි ඉගෙන ගත්තා. දායක සහෝදර සහෝදරිය පාපය කියන්නේ පනත් කඩ කිරීම නොපනත්කම් කිරීම. ඒ නොපනත්කම් කරන්න පිළිබඳව 2 තෙසලෝනික පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 3 සිට 8 දක්වා පැහැදිලිව ඇදහිල්ලෙන් වැටී යාම. ඔබට මතක ඇති දෙවෙනි දූතයා මොනවද කියන්නේ? වැටුනේ බබිලෝනිය වැටලා ගිහිල්ලා. ඇදහිල්ලෙන් වැටලා ගිහිල්ලායි. පළමු දූතයාගේ පණිවිඩය පිළිගන්නේ නැහැ ඔවුන්. බහුතර ක්‍රිස්තියානිය දෙවියන් වහන්සේට ගෞරව දීම කියන්නේ පෙන්වන්නේ නැහැ. එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ 6 සහ 7 කතා කරනවා. දෙවියන් වහන්සේට බය වීම, දෙවියන් වහන්සේට ගෞරව දීම, උන්වහන්සේගේ විනිශ්චය ගැන දන්නේ නැහැ. අහසත් පොළොවත් මුහුදත් මැව් තනන් වහන්සේට නමස්කාර කරන්ටේ කියලා උන්වහන්සේ ස්ථාපිත කරව දවසේදී නමස්කාර කරන්නේ නැහැ. මෙතන ඔබට පේනවා ඇති. ඇදහිල්ලෙන් වැටී යාම. විනාශයේ පුත්‍ර මේකට පෙළඹෙන්නේ කවුද? විශ්වාස 538 සිට 1790 දක්වා මේවා අපි ඉතිහාසගත කරුණු ඇතුව සාක්ෂි ඇතුව ඉදිරියට ලැබුවා. පාපේ මිනිසයා විනාශී පුත්‍රයා උන්වහන්සේ එල්තරව කර දී තිබෙනවා. ශුද්ධ ලියවිලි අනාගත වාක්‍යයට අනුව. ඔව් දෙවියන් වහන්සේයි කියන ලබන්නා ෆොටෝත් එක්ක ලියවිලි එක්ක ඔබ ඉදිරියේ සාක්ෂි සහිතව දැම්මා. කවුද මේ විරුද්ධ ක්‍රිස්තුස් කියන කාරණේ? ඔබට ආරාධනා කරනවා ඊළා ඒ දේශන වලට සහුම්කම් දෙන්න. සාවධානව අහන්න. ඔබට ප්‍රශ්න තිබෙනවා නම් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ස්ථාන තුනෙන්ම ඔබට මාව කන්ටැක්ට් කරන්න පුළුවන්. ඔබට පුළුවන් අපි ශුද්ධ ලියවිල්ලෙන් උත්තර හොයමු. කිසිම ගැටලුවක් නැහැ. අපිට ඉඳගෙන අපිට තාමත් මොකද කියන්නේ සුවදශීලීව ශුද්ධ ලියවිල්ලෙන් අපිට මේවට පිළිතුරු ගන්න පුළුවන් ඔබට තිබෙන ප්‍රශ්න වලට. ඒ නිසා අපි විශේෂයෙන් මම ඊටමත් ඕනෑකමින් ඉල්ලනවා මේ දේශන වලට හුම්කම් දෙන්න. පැහැදිලිව 7 වෙනි පදේ කියනවා නොපනත්කම් කරීමේ අබරහස දැනටම ක්‍රියා කරන්නේ. එවිට නොපනත්කම් කරන අය එල්දරව් වන්නේ. එල්දරව් කරලා තියෙන උන්වහන්සේ ඔබගේ යුතුයකම මගේ යුතුයකම නොපනත්කම් කරනව හඳුනා ගැනීම.
මේ නොපනත්කම් කිරීම පැහැදිලිව පහුගිය දේශනවලින් ඔබ ඉදිරියට ලැබුවා. එල්දරව් 7 වෙනි පරිච්ඡේද දානියල් 7 වෙනි පරිච්ඡේදයේ 25 පැහැදිලිව කියනවා. ඔහු කාලවලද ව්‍යවස්ථාවද වෙනස් කරන්නට සිතන්නේ සිතුවා වගේම ඔහු කාලවල ව්‍යවස්ථාව වෙනස් කරා. මම ඔබට කිව්වා. ව්‍යවස්ථාව ඔහු වෙනස් කරලා තිබෙනවා කරේ සාක්ෂිය දුන්නා. ඔබට මම ඒ ලියවිල්ල ඔරිජිනල් පිටපත ඔබ ඉදිරියට ලැබුවා. කොයි විදිහටද ඔවුන් මේ ව්‍යවස්ථාව දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ලියලාද ව්‍යවස්ථාව වෙනස් කරලා තියෙන්නේ කියන කාරණේ. මේ අනාගත වාක්‍යයට අනුව මේ විදිහටම ඔවුන් ඉෂ්ට කරා. එල්දරව් 12:13 14 සහ 17 පැහැදිලිවම අපිට හම්බෙනවා සර්පයා මොකද කරන්නේ මේ යක්ෂයා පුදුමාකාර විදිහට ස්ත්‍රීට පීඩා කරා ස්ත්‍රියගෙන් ආවා වූ ඒ වංශයෙන් ආවා උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මරන්න උත්සාහ කළා. එල්දරව් 12 වෙනි පරිච්ඡේදය අපිට හම්බෙනවා. ඒ විතරක් නෙමේ 17 වෙනි පදේ හම්බෙනවා. උන්වහන්සේගේ ආඥා පවත්වන උසනකට විරුද්ධව යුද්ධ කරනවා. මොකද ඔහු පළමුවන කර පාපයත් ඒ දෙයමයි. ආඥාවන් කඩකිරීම නොපනත්කම් කිරීම ඔහු කරා. ඊළඟට ඒක නොපනත්කම් කරන්නට ආදම් සායව පෙළඹුණු ලැබුවා. ඊළඟට අද දක්වා නොපනත්කම් කරමින් ඇවිල්ලා නොපනත්කම් කරන්නට සභාවක් නැත්නම් අපි දන්නවා පාප බලය සහිත රෝමයේ වතිකානුව නැත්නම් රෝමන් කතෝලික සභාව පොළඹුණු ලැබුවා. ආඥාවන් වෙනස් කරන්නට ඔහු ඇය මව් හැටියට තබාගෙන අනිත් ප්‍රමාද සභාවන්න පොළඹවලා තිබෙනවා. ඇයව අනුගමනය කරමින් මේ උන්වහන්සේගේ ශුද්ධ වූ ආඥාව කඩ කරන්නට බලන්න කල්පනා කරලා ඔහු මොනතරම් සූක්ෂම ලෙස ඊටමත් කපටි ලෙස බහුතර ක්‍රිස්තියානියෝ මුලා කර තිබෙනවාද කියන කාරණේ. ඒ නිසා මේ වචනේ අපිට පැහැදිලිව හම්බෙන පණිවිඩය තමයි කොමක්ද? එල්දරව් 17 වෙනි පරිච්ඡේද 12 වෙනි පදේ ඔබ තීරණය කරන්න ඕන ඔබ නගරයේ ඇතුළේද ඉන්නේ පිටතේ ඉන්නේ කියන කාරණය. නගරයේ ඇතුළේ ඉන්න අය පැහැදිලිවම කතා කරනවා ආඥා පවත්වන සෙනඟ බව. ආඥාවන්ට කීකරුව ජීවත් වෙන්න ඕය බව. එල්දරව් 22 වෙනි පරිච්ඡේද 4 සහ 15 ඉංග්‍රීසි බයිබලයේ ඒ වර්ෂන් එක නැත්තම් ඒ පිටපත ඔබට දුන්නා. එතන පැහැදිලිව කතා කරනවා කවුද ඇතුලේ ඉන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි සුද්ධවන්ත සෙනඟ ඒ අයගේ නාමය ඒ අයගේ නලල් තුල දෙවියන් වහන්සේගේ නාමය පියාණන් වහන්සේගේ නාමය ලියා තිබෙන බව සඳහන් කරනවා. එල්දරව් 17 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ පැහැදිලිව කතා කරනවා. මොකද්ද? තවද බැටල් පැටවන්නද උන්වහන්සේ සමග 144ද සියොන් කන්දේ සිටවාදී උන්වහන්සේගේ නාමයද උන්වහන්සේගේ පියාණන් වහන්සේගේ නාමයද ඔවුන්ගේ නලල් වල ලියා තිබුණේ. දැන් සහෝදර සහෝදරි මොකක්ද මේ කියන්නේ? දෙවියන් වහන්සේගේ නාමය සහ පියාණන් වහන්සේගේ නාමය ඔවුන්ගේ නලල් වල ලියා තිබුණායි කියන කාරණේ. උත්පත්ති පොතේ 27 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදේ පැහැදිලිව කතා කරනවා ඒසව් යාකෝබ් ගැන කතා කරලා කියන යාකෝබ් කියන නම තැබුවේ රැවටිලිකාරයා වංචාකාරයා. ඒ අනුව ඔහුගේ ජීවිතය ඒ විදිහටම සිද්ධ වුණා. ඔහු ඒසව්ට වංචා කළා රැවටුවා. එතකොට නාමය ඊටම වැදගත්. එතකොට මොකද්ද මේ නාමයෙන් අදහස් කරන්නේ? අපිට හම් වෙනවා නික්මයා පොතේ මෝසෙස් සිල්ලනවා ඔබ වහන්සේව මට එල්දරව් කරන ඔබ වහන්සේව දකින්න ඔබ වහන්සේගේ තේජස මට පෙන්වන්නටයි කියලා. උන්වහන්සේ මොනවද කියන්නේ නික්මයා පොතේ 30 වෙනි පරිච්ඡේදය 18 සිට 19 දක්වා. එතන කියන උන්වහන්සේද මගේ සියලු ගුණවන්තකම නුඹ පිටින් යන්ට සලස්වා ස්වාමින් වහන්සේගේ නාමය නුඹට ප්‍රකාශ කර ඉදිරිපිට ප්‍රකාශ කරන්නෙමි. උන්වහන්සේගේ නාමය ඊට පස්සේ ප්‍රකාශ කරනවා. මොකද මම කරුණා කරන්නට කැමති තැනට කරුණා කරන්නෙමි. මම දයාව පෙන්වන්නට කැමති තැනට දයාව පෙන්වන්න. මෙන්න උන්වහන්සේගේ නාමය. හරි ලස්සනට විස්තර කරනවා උන්වහන්සේගේ නාමය. ඒ තමයි උන්වහන්සේගේ චරිතය. දසාඥා පනත උන්වහන්සේගේ චරිතය. එසකියල් 36 26 දක්වා අපට පේනවා ඇති. උන්වහන්සේ පැහැදිලි කරනවා මම අලුත් සිතක් නුඹලාට දී අලුත් ආත්මයක් නුඹලා තුල තබා නුඹලාගේ මාංශයෙන් ගල් සිත පහකට මාංශමය සිතක් නුඹලාට දෙන්නෙමි. මොකද්ද මේ දෙන්න යන්නේ? මගේ ආත්මය නුඹලා තුල තබා නුඹලා මගේ පනත් ප්‍රකාර හැසිර මගේ විනිශ්චයන් පවත්තන් ඒවා පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි. දාබ්‍ර සහෝදර සහෝදරිය උන්වහන්සේ පැහැදිලිව පෙන්නනවා ක්‍රිස්තු චරිතය ඔබ තුල ගොඩනගා ගන්නට නම් ඔබ උන්වහන්සේට ආදරය කරමින් උන්වහන්සේගේ පනත් වලට කීකරුව ජීවත් වෙන්න. එතකොට තමයි උන්වහන්සේගේ නාමය උන්වහන්සේගේ පියාණන් වහන්සේගේ නාමය ඔබ තුල මාතුල ලියන්නේ උන්වහන්සේ. යෙර්මියාගේ පොතේ 31 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව උන්වහන්සේ අනාගත වාක්‍යයක් දී තිබෙනවා ඊශ්‍රායල් වංශය ගැන, යුදා වංශය ගැන කරනා අලුත් ගිවිසුම ගැන. මේකත් කනගාටුවට කරුණ තමයි ශුද්ධ ලියවිල්ලේ මේ දී තිබෙනවා. ඔබට මම මීට පෙරත් ප්‍රකාශ කරා ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙනවා සෑම පොරොන්දුවක්ම ඒක ඊශ්‍රායල් සෙනගටත් පොදි, ඔබටත් පොදි, මටත් පොදි. කීකරුකමේ ආශිර්වාද සහ අකීකරුකමේ ශාප. උන්වහන්සේ ඊශ්‍රායල් ජාතියක් හැරෙට තෝරගත්තා මනුෂ්‍යයන් ඉතරේ ආලෝකයක් වෙන්නට.
දෙවියන් වහන්සේව හඳුන්වලා දෙන්න, ස්වර්ගීය තනන් වහන්සේව මනුෂ්‍යයන්ට හඳුන්වලා දෙන්න ඔවුන් මොකද කරේ? මේ බයිබල් පාඩේම කියනවා නමුත් ඔහු ඒ මාගේ ගිවිසුම කඩකොළේ ආඥාවන් ගිවිසුමේ සීනායි කන්දේදී ඔවුන්ට ගිවිසුමේ ලෑලි දෙක දුන්නා. ඔවුන් මේ ගිවිසුමේ ලෑලි දෙකේ ගිවිසුම ආඥාවන් කඩ කළා. ඊට පස්සේ කියනවා නමුත් ඒ දවසට පසු මා ඊශ්‍රායල් වංශය සමග කරන ගිවිසුම මේයි ස්වාමින් වහන්සේ කියනසේක මම මගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ සිත ඔවුන් තුලම තබා ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මේක ගොඩක් අය හිතේ තියාගෙන ඉන්නේ මේ අලුත් පරණ ගිවිසුමේ තිබෙනා මේ ඊශ්‍රායල් සෙනගට අදාළ දී තිබෙන පොරොන්දු ගොඩාක් දෙනෙක් අපි කියනවා ක්ලේම් කරනවා නැත්තම් ඒ ගැන කියලා කියන්න උත්සාහ කරනවා මේ භෞතික නැත්තම් තාමත් මේ ඊශ්‍රායල් දේශේ ඉන්නව ඊශ්‍රායල් සෙනග තමයි දෙවියන් වහන්සේගේ සෙනග. හැටියට තමයි උන් අර්ථකථනය කරන්න උත්සාහ කරන්නේ. දේව වචනේ දේව සෙනග කියන මේ නාමය රැඳිලා තියෙන්නේ ටයිටල් එක මත නොවේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක අපිට පරණ ගිවිසුමෙන් උගන්වනවා උන්වහන්සේ. දේව සෙනග හැටියට නාමය තබාගත්තා වූ ඒ සෙනගට සිද්ධ වුණා උදේ අන්නේ જાතින් උන්වහන්සේ පාවිච්චි කළා සෙනගට පහර දෙන්න. නාමය තුල නෙවෙයි ඔබ මම දෙවියන් වහන්සේගේ දරුවෙක්ද දැරියක්ද කියලා තීරණය වෙන්නේ. ඔබ තුල මා තුල ගොඩනගා ගන්නා වූ චරිතය තුල. දේව සෙනගයයි කියා ගන්නා වූ ඊශ්‍රායලට අද තත්ත්වලා තියෙන தත්ත්වය ඔබ ඉදිරියේ තවන්ට කැමති. මොකද මේවා ගොඩක් අය කතා කරන්නේ ඊශ්‍රායල් සෙනග ගැන කතා කරනකොට මම මේට පෙර කියවෝ සෑම බයිබල් පාඩමකම දේශනයකම මම කිව්වේ බහුතර අද පුදුමාකාර ට්‍රෙන්ඩ් එකක් වෙලා මොකද්ද මේ ක්‍රිස්තියානිය මේ ඊශ්‍රායල් දේශයේ දෙසට නැත්නම් ඊශ්‍රායල් සෙනගට යොමු කරන්නට ඔබ ඉදිරියේ තවනවම ලේටස්ට් නැත්නම් අලුත්ම සොයාගත්තා වූ මේ ස්ටැටිස්ටික්ස් නැත්නම් ඒ දත්ත තොරතුරු ඊශ්‍රායල් සෙනගගේ ඊශ්‍රායල් දේශයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඔබට පේනවා ඇති. ඒ පරණ ගිවිසුමේ සිටියා වූ ඊශ්‍රායල් සෙනග කළා වූ ඒ මහත් වූ පාපයම ඔවුන් කොයි ආකාරයෙන්ද කරන්න කියන කාරණේ ඒ සමලිංගික සේවනය නැත්නම් ඔබට පේනවා ඇති මේක අද ඒ දේශයේ නීතියක් බවට පත් වෙලා තිබෙනවා. අපි කියනවා LGBT කියලා මෙතන ලෙස්බියන් ගේ මැරේජ්. එතකොට මේවා අද නීතියක් බවට පත් වෙලා තිබෙනවා. ඔබට මම මේ සාක්ෂි සහිතව දෙන්නේ ඔබගේ ඇස් නැත්නම් ඔබ අවදි කරන පිණිස. ඔබට පේනවා ඇති කොයි ආකාරයෙන්ද ඒ සංචාරක පුරවර ඒ අය වෙනුවෙන්ම සූදානම් මේක නීතියක් බවට පත් කරලා තියෙන්නේ අද ඒ රටේ. ඔබට මම මේක ඔබට පෙන්නන්නේ ඒ එක සාක්ෂියක්. ඔබට තවත් සාක්ෂියක් දෙනවා. ඔබ මේ රට ගැන විශේෂයෙන් කතා කරනවා විශේෂයෙන් ඔබට මම පෙන්නනවා විශේෂයෙන් අද දෙවි කෙනෙක් විශ්වාස නොකරන රටවල් අතර දෙවි කෙනෙක් මේ දෙවියන් වහන්සේගේ ජාතියයි කියා ගන්න උසනක දෙවි කෙනෙක් විශ්වාස නොකරන රටවල් අතර 4 වෙනි ස්ථානයට ඔබට පේනවා ඇති. මෙතන පේනවා පළමුව මම පෙන්නන්නම් පළමුව මට කන්නඩි දෙක නැතුව හමාරුයි කියන්න. පළමුව ඔබට හම්බ වෙන හොංකොං රාජ්‍ය, ඊළඟට නෙදර්ලන්ඩ්, ඊළඟට මම ජීවත් වෙනා වූ එක්සත් රාජධානිය, 4 වෙනි රාජ්‍ය හැටියට ඔබට පේනවා ඇති. කුමක්ද? ඊශ්‍රායලය. මේ දෙවියන් වහන්සේගේ නාමය දරන්නා වූ දෙවියන් වහන්සේගේ සෙනගයයි කියා ගන්නා වූ අය අතර කොච්චර 165ක් ඒතිස්ලා නැත්තම් දෙවි කෙනෙක් ගැන විශ්වාස නොකරන්නා වූ මේක ඔබට හම්බෙන්නේ මේක මම හොයාගත්තේ The Washington Post ඇමරිකාවේ පළවු වුණා මේ 2021 මේ අවුරුද්දේ ඔවුන් කරා වූ රිසර්ච් එකකට අනුව නැත්තම් ඒ සොයාගත්තා වූ ඒ දේවල් අනුව ඔවුන් පෝස්ට් කරලා තියෙන්නේ. එතකොට අපිට පේනවා ඇති කොයි විදිහටද වර්ධනය වෙන්නේ දෙවි කෙනෙක් ගැන විශ්වාස නොකරන අය අතර හැටියට අය අතර 4 වෙනි ස්ථානයේ ලෝකයේ 4 වෙනි ස්ථානයේ බවට පත් වෙලා තිබෙනවා. දාබර සහෝදර සහෝදරිය මතක තියාගන්න උන්වහන්සේ මේ පොරොන්දුව ගැන කතා කරන්නේ ඒ යර්මියාගේ පොතේ කතා කරනවා 31 කතා කරන්නේ කවුරු ගැනද ඔබට පේනවා ඇති. මම විශේෂයෙන් ඔබ ඉදිරියේ තබා තිබෙනවා. ආඥා තියෙන්න ඕනේ හදවතේ. ඒක ඒ උසාවි වලවත් නැත්තම් මේ ජාතියක නාමය තුලවත් නෙවෙයි තියෙන්නේ. ඒක තියෙන්න ඕනේ කොහෙන්ද? අතුලාන්තේ ඔබ තුල ඔබගේ සිත තුල මා තුල මගේ සිත තුල ආඥාවන් ඔබට පේනවා ඇති. වෙනවහන්සේ ඉදිරියේ ද්වේෂ කරන උන්වහන්සේ ඊටමත් පිළිකොල් කරන පාපය සොදොම් සහ ගොමෝරා විනාශ කරයයි ගින්නේ. සමලිංගික පාපයෙන් හින්දා. සමලිංගික සේවනයේ හින්දා තමයි සොදොම් සහ ගොමෝරා විනාශ කරේ. අද ඊශ්‍රායල් දේශයේ නීතියක් බවට පත් වෙලා ඉදී.
ඒ නිසා යහපත් දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. උන්වහන්සේ ඔබට දීලා තිබෙනවා ඒ උරුමය. ගලාති පොතේ ඒ නිසායි තුන්වෙනි පරිච්ඡේදයේ 27 සිට 29 දක්වා පාවල් සුද්ධෝ පාවල්තුමා කියන මග්නසඳුන උඹලාගෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළට බෞතිස්ම කරන ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස් වහන්සේ පැළඳගත්තෝය. නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් වහන්සේ තුළ එකිනෙකව සිටින නිසා ඔබත් මම ක්‍රිස්තුස් වහන්සේව පැළඳ ගන්නකොට මොකද වෙන්නේ? අර උරුමයට අර පොරොන්දු වලට පරණ ගිස්මේ ඊශ්‍රායල් ජනකට දී තිබෙනා පොරොන්දුවට ඔබත් මමත් උරුමකාරයෙක් වෙනවා. මොනවද කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා තවත් යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය. යුදෙව්වෙක් නැහැ, ග්‍රීකයෙක් නැහැ, දාසයෙක් නැහැ, නිර්වාණ දාසයෙක්. දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ තරාතිරම් බලන්නේ නැහැ. ජාතියකට අදින්නේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ ඉදිරියේ සෑම මිනිසෙක්ම ක්‍රිස්තුස් වහන්සේ තුල එක්කෙනෙක් එක සමාන්තරව උන්වහන්සේ ගණන් ගන්න බව සුද්ධෝ පවල්තුමා පැහැදිලිව කතා කරනවා. ජාතියකට උන්වහන්සේ විශේෂත්වයක් දක්වන්නේ නැහැ අද මේක තමයි බහුතර ක්‍රිස්තියානි තේරුම් නොගන්න දේ. උන්වහන්සේ ජාතියකට විශේෂත්වයක් දක්වන්නේ අද දවසේදී. උන්වහන්සේ ඉදිරියේ ක්‍රිස්තුස් වහන්සේ ඔබත් මාවත් පැළඳගත්ත නම් එතන යුදෙව්වෙක් නැහැ, එතන ග්‍රීකයෙක් නැහැ, එතන දාසයෙක් නැහැ, නිර්දාසයෙක් නැහැ. එතන පක්ෂයක් නැහැ. ඔබත් මමත් උන්වහන්සේ ඉදිරියේ ක්‍රිස්තුස් වහන්සේ පැළඳගත්ත කෙනෙක් බවට පත් වෙනවා. උන්වහන්සේ කවදාවත් එතනදී මේ ඊශ්‍රායල් ජාතිකයෙක්, මේ ශ්‍රී ලාංකිකයෙක්, මේ ඉංග්‍රීසි ජාතිකයෙක්, ඉංග්‍රීසි ජාතිකයෙක් උන්වහන්සේ ඉදිරියේ එහෙම නැහැ. ඔබත් මමත් උන්වහන්සේ ඉදිරියේ පැළඳගත්ත නම් ඔබත් මමත් ක්‍රිස්තියානිකාරයෙක්. ක්‍රයිස්ට් මම ඉරිදා දවසේදී මේ පාඩම ඔබ ඉදිරියේ තබා තියෙනවා. එතකොට ක්‍රිස්ටියන්ස් ක්‍රයිස්ට් ෆලෝවර් කියලා හඳුන්වන්නේ ඒකයි. ඔබත් මමත් ක්‍රිස්තුස් වහන්සේ පැළඳගත්ත නම් උන්වහන්සේ ඔබටත් මටත් ඒ උරුමය පැහැදිලිව කියන ඉතින් නුඹලා ක්‍රිස්තුස් වහන්සේගේ නම් නුඹලා ආබ්‍රහම්ගේ වංශයටද පොරොන්දු ලෙස උරුමකාරයද වන්නෝය. ඔබටත් මටත් ඒ උරුමය දීලා තියෙන්නේ ඔබ ජාතියකට අයිති නිසා නෙවෙයි. ඔබ යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් හෝ ශ්‍රී ලාංකිකයෙක් හෝ වෙනත් ජාතියකට අයිති කෙනෙක් හිතා නෙවෙයි. ඔබ ක්‍රිස්තුස් වහන්සේ පැළඳගත් නිසා ආබ්‍රහම්ට දී තිබෙන පොරොන්දු ඒ වගේම ඒ අනිකුත් ඊශ්‍රායල් සෙනඟට දී තිබෙනා පරණ ගිස්මේ දීලා තියෙන සියලුම පොරොන්දු ඔබ ක්‍රිස්තුස් වහන්සේව පැළඳගත්තොත් එතනදී ඔබට ලැබෙනවායි. ඔබගේ උන්වහන්සේ කියා තියෙන ඒ ව්‍යවස්ථාව කොහෙද? සිත්වල ලියාගත් අය, ව්‍යවස්ථාවට ආඥාවට කීකරු වෙන අය. මොකද කර තිබෙන්නේ? උන්වහන්සේ තෝරගෙන තිබෙනවා. ඒ පොරොන්දුව, ඒ උරුමය දෙන්න උන්වහන්සේ ආසාවෙන් බලාගෙන තිබෙනවා. ඒ නිසා නාමිකව නම දරාගත්තට ඒව දන්නේ උන්වහන්සේ ඉදිරියේ. ක්‍රිස්තුස් වහන්සේ ඔබත් මමත් පැළඳගත්තා නම් ආබ්‍රහම්ගේ වංශයට පොරොන්දු ලෙස ඒ පොරොන්දුවට උරුමකාරයන් වන බව සුද්ධ ලියවිලි පැහැදිලිව සඳහන් වෙනවා. මෙය යාලෝකය. ඒ නිසා ඔබටත් මටත් අඳුරේ තවත් මිත්‍යාව තුළ, බොරුව තුළ නැත්නම් මේ වැරදි ඉගැන්වීම් තුළ අපිට ඉන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේව පැළඳ ගනිමු. උන්වහන්සේ පොරොන්දු දී තිබෙනා ඒ උරුමයට උරුකම් කිරීමු. අපි ලබන දේශනය තුළින් දෙවියන් වහන්සේගේ ඇදහිල්ල ආරක්ෂා කිරීම ගැන අපි ඉගෙන ගන්න යනවා. දයාවර සහෝදර සහෝදරිය ඔබ තුල මා තුල ආඥා ඔබට කීකරුකමේ ආත්මය නැත්තම් කීකරුකමේ සිත ඔබ තුල මා තුල ඇති කර ගන්න ඕන. මතක තියාගන්න මේ කාරණා ඇති කරගත්තොත් පමණයි ඔබට මට නගරය ඇතුළේ සිටින්න හැකියාවක් ලැබෙන්නේ. එසේ කරන්ට උන්වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.